එක ගිය සතියේ නෝට් එක අරගෙන බලා ගන්න එක එක්කෙනා නැගිටලා ප්‍රශ්න අහන්න හදන්න. ඉක්මන් කරන්න. ගිය සතියේ නෝට් එක ගන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ගිය සතියේ නෝට් එක ගන්න පැටියෝ. හරි. ස්කන්ධ පාඩම ඉවර කරාද? ගන්න බලන්න. මෙට්‍රික් ටොන් සහ කිලෝග්‍රෑම් අඩංගු ස්කන්ධ ගුණ කිරීම දක්වා කරානේ. මට මතකයි ඔයාලට මතක නැතුණා. හරි. විනාඩියක් දෙන්න නෝට් එක බලා ගන්න. විනාඩියක් දෙන්න නෝට් එක බලා ගන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ගෙදර වැඩ දුන්නද? නැත්නම් මොකෝ බොරු කියන්න එපා. ගෙදර දුන්නානේ. ඉක්මන් කරන්න. පුතේ පෑන් ටික. හරි. පුතේ ඔෆ් කරන්න. පුතාලට පුළුවන් දැන් කැමරා ඔන් කරගන්න. එහෙනම් පුතේ මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පොත් වහන්න ඉක්මන් කරන්න. පොත් වහන්න පුතේ. පොත් වහන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ස්කන්ධේ අනු කුමක්ද? මුල ඉඳන්ම රිවිෂන් කරනවා. සාමාන්‍යයෙන් උදයන්ග සර්ගේ සිරිත තමයි ගිය සතියේ නෝට් එක මේ සතියේ මතක උගන්නලා වැඩක් නැහැ. පුතේ ගිය සතියේ නෝට් එක මේ සතියේ මතක නැත්තම් උගන්නලා වැඩක් නැහැ. ස්කන්ධය කියන්නේ මොකක්ද? කියන පුතේ. very good. අප්පුඩයක් ගන්න අපේ යාළුවට. මොකද පුතේ? කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. නැත්තම් විද්‍යාවිදියෝකට කියන්නේ මොනවද පුතේ? පදාර්ථ ප්‍රමාණය. මොකද්ද ඔකට කියන්නේ? පදාර්ථ ප්‍රමාණය කියලා කියනවා. කිසියම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණයට කියනවා මොනවද පුතේ? ස්කන්ධය කියලා. ස්කන්ධය මැනීම සඳහා අපි ඒකක 4ක් අපේ සිලබස් එකේ අපි ඉගෙන ගන්න. මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මෙට්‍රික් ටොන්. එතකොට මතක තියාගන්න පුතේ 8 වසරේදී 8 වසරේ සිලබස් එකේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටොන් අතර සම්බන්ධය. මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටොන් අතර තියෙන සම්බන්ධය. පැහැදිලිද? ඒකෙන් තමයි පුතේ මේ පාඩම සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම යැපෙන්නේ කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් අතර තියෙන සම්බන්ධය. මට මොලේ තියෙන දරුවෙක් කල්පනා කරලා කියන්න. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයද? එන්නේ ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000යි. ඊළඟට කියන්නේ කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයද? 1000යි. මෙට්‍රික් ටොන් එකකට කිලෝග්‍රෑම් කීයද? ඉතින් පුතේ අපේ සිලබස් එකේ තියෙන ලේසිම පාඩම. අපේ සිලබස් එකේ තියෙන ලේසිම පාඩම තමයි මොකද්ද? ස්කන්ධය. ඊළඟට උදයන්ග සර් ඉගැන්නුවා ලෝකේ තියෙන ඕනම මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් කිලෝග්‍රෑම් කරන්න. මතකද? මතක කට්ටියට උසන්. ලියන්න මාතෘකාව රිවිෂන් පුනරීක්ෂණය. ලියන්න මාතෘකාව පුනරීක්ෂණය. සාමාන්‍යයෙන් උදයන්ග සර්ගේ සිරිත තමයි පළවෙනි පැය භාගේ අරගෙන ගිය සතියේ නෝට් එක රිවිෂන් කරනවා. ගිය සතියේ නෝට් එක රිවිෂන් කරන්න හදා. ලියන්න මාතෘකාව පුනරීක්ෂණය නැත්තම් රිවිෂන් කරන්න හදා. හරි.
මෙන්න පළවෙනි ප්‍රශ්නේ. බලමු ගිය සතියේ නෝට් එක මතක කාටද කියලා. ආවේ නැණි ගිය සතියේ? ආගෙන ඔන්ලයින් හිටියද? බලමු. බලමු ගිය සතියේ පුළුවන් නම් ගාන හැදුව නැගිට්ටා. අනුත්තරා ඕකේ? රයිට් මෙන්න ගාන. ලියන්න. පළවෙනි ප්‍රශ්නේ. මෙට්‍රික් ටන් 3යි කිලෝග්‍රෑම් 75. මට මේක ටක් ගාලා මේක කිලෝග්‍රෑම් කරලා දෙන්න ඉක්මන් කරා. බලමු පන්ති කී දෙනෙක් ටොක් කරන්න පුළුවන්ද? මෙට්‍රික් ටන් 3යි කිලෝග්‍රෑම් 75. මට ටක් ගාලා කිලෝග්‍රෑම් කරලා දෙන්න ඉක්මන් කරා. නියමයි. මගෙන් ඉගෙන ගන්න ළමයට ඕක බැරි වෙන විදියක් නැහැ. මගෙන් ඉගෙන ගන්න ළමයට ඕක බැරි වෙන විදියක් නැහැ. මොකද අපි ගණන් කරවන්නේ නැහැ ළමයින්ට. ගණන් හදවනවා. තර්කයෙන් හද. හරි. ගිය සතිය ආපු නැති කෙනෙක් ඇරෙන්න කිසි කෙනෙක්ට වාඩිලා ඉන්න තහනම්. හරි වාඩින්න. හරි. මේ උත්තරේ කීයද? 3075යි. ගත්තේ කොහොමද? මෙන්න මෙහෙමයි. සුදව් මෙට්‍රික් ටන් 3යි කියන්නේ එතනම කිලෝග්‍රෑම් 3000. මෙට්‍රික් ටන් 3යි කියන්නේ එතනම කිලෝග්‍රෑම් 3000. මෙතන 75යිනේ. එහෙනම් 3000ට 75ක් එකතු වුණාම උත්තරේ 3075යි. උත්තරේ කීයද පුතේ? 3075යි. හිතුණාද? මෙන්න ගාන නම් හදා. මේක නම් බෑ ඔට්ටුයි. කරන්න. මෙට්‍රික් ටන් 8යි 4න් 1. මේක ටක් ගාලා මට කිලෝග්‍රෑම් කරලා දෙන්න. නියමයි. සාමාන්‍යයෙන් පුතේ උදයංග සර්ගේ පන්ති යන ළමෙක් හොඳ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න හේතුව තමයි මෙන්න මේ රිවිෂන් එක. ගිය සතියේ උගන්වපුව මතක් කරන එක. හරි වැදගත්. හරිම වැදගත්. හරි. සුපිරි. වාඩිවෙන්න පුතේ. මරු. කොහමද ඔක හදන්නේ? බලමු. බලාගෙන ඉන්න. කරන්නේ මෙහෙමයි චූටි. බලාගෙන ඉන්න. මෙන්න මේ අට තියෙන්නේ. මෙන්න මේ අට පාඩුවේ ඉන්න දෙනවා. ඌ වැඩක් නැහැ. අට කොහොමත් 8000යි කියලා දන්නවා. මෙට්‍රික් ටන් 8 කොහොමත් 8000යි කිලෝග්‍රෑම්. දැන් අපිට ඕනේ කිලෝග්‍රෑම් කරන්නනේ. ඊළඟට යනවා මුගේ ගාවට. 4න් 1 කොහොමද කිලෝග්‍රෑම් කරන්නේ? හරි ලේසි. කරන්න තියෙන්නේ 4න් 1 පැත්තකට ගෙනහිල්ලා මම මේ හරියට ගේන්න. බලා ගන්න. හොඳට බලා ගන්න. 4න් 1 පැත්තකට ගෙනහිල්ලා 1000න් වැඩි කරන්න කියලා උදයන්ග සර් කිව්වා. පුතාලා දන්න ඕනම මෙට්‍රික් ටන් ප්‍රමාණයක් කිලෝග්‍රෑම් කරන්න 1000න් ගුණ කරන්න එපා. නේ පුතේ 1000න් ගුණ කරනවා. එතකොට පුතේ 1000 4න් බෙදුනම 250. එහෙනම් කිලෝග්‍රෑම් කීයද පුතේ? 250. 4න් 1යි කියන්නේ කිලෝග්‍රෑම් 250. හරිද? 4න් 1යි කියන්නේ කිලෝග්‍රෑම් කීයද? 250. එහෙනම් පුතේ උත්තරේ 8250යි. එහෙනම් උත්තරේ කීයද පුතේ? 8250යි කිලෝග්‍රෑම්. උත්තරේ 8250යි කිලෝග්‍රෑම්. 8. හරි. 8250යි කිලෝග්‍රෑම්. තේරුණු කට්ටිය අත උස්සන්න පුතේ. මාරු. නියමයි. ඊළඟට දැන් උදයන්ග සර් ගානක් දෙනවා පරිස්සමෙන්. පුතේ කිලෝග්‍රෑම් දුන්නොත් මෙට්‍රික් ටන් කරන්න පුළුවන් වෙන්න ඕන. ලෑස්තිද? හරි. ඉක්මන් කරා.
මම මේ ගිය සතියේ නෝට් එක රිවිෂන් කරන්න හදා. එක එක පටපට ගාලා වේගින් කරමු. ලෑස්තිද? මම මේ දෙන කිලෝග්‍රෑම් ප්‍රමාණය ටක් ගාලා මට මෙට්‍රික් ටොන් කරලා දෙන්න. 75යි කිලෝග්‍රෑම්. මරුනේ. මම හිතුවේ මේක ගොඩ දෙනෙට බැරි වෙයි කියලා. 75යි කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් කරලා දෙන්න. මේක පුළුවන් නම් ඔබ ඇත්තටම එක්ක ඩොක්ටර් කෙනෙක් එක්ක ඉංජිනේර කෙනෙක්. ඔය දෙක එකක් වෙනවම තමයි. එක්ක ඩොකෙක් එක්ක ඉංජිනේර. 75යි කිලෝග්‍රෑම්. 75යි කිලෝග්‍රෑම්. පළමු පන්තියෙන් සුපිරි හොඳේ. මොකෝ කොහොම ගෙදර මොකෝ ගියති ආවද? 75 කිලෝග්‍රෑම් මෙට්‍රික් ටන් කරන්න කියලා දුන්නා. කරා. හරි. වාඩි වෙන්න පුතේ. හරි. මට කියන්න උත්තරේ කීයද? ඔන්ලයින් දරුවෝ උත්තරේ දාන්න බලන්න chat එකේ. මේකේ උත්තරේ කීයද? උත්තරේ එනම් මොකක්ද උත්තරේ? ඔව් මතකද උදයංග සර් කිව්ව පුතේ ඕනම කිලෝග්‍රෑම් ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් කරන්න 1000න් මොකද්ද කරන්න ඕන පුතේ? බෙදන්න ඕන. මොකද්ද කරන්න ඕන? 1000න් බෙදන්න ඕන. මොකද්ද කරන්න ඕන පුතේ? 1000න් බෙදන්න. එතකොට මේක 1000න් බෙදන්න දෙයක් නේ. ඇයි? ඉලක්කම් දෙකයි තියෙන්නේ. එහෙනම් එහෙනම් ඉස්සරහට උදයංග සර් බින්දු ටිකක් දාගන්න. බලා ගන්නකෝ. බලා ගන්න. දැන් 1000න් බෙදනකොට පුතාලා දන්නව දශම ස්ථාන කීයක් පයින්නවද? 3යි. උත්තරේ 0.075 කිලෝග්‍රෑම්. ද මෙට්‍රික් ටොන්ද? මෙට්‍රික් ටොන්. කිලෝග්‍රෑම් නෙමෙයි මෙට්‍රික් ටොන්. අත උසන මේ උත්තරේ ආපු දරුවෝ. ගොඩ දෙනෙක්ට මේක ගන්න බෑ. ඒක තමයි මන් දුන්නේ. උත්තරේ 0.075. 75යි මෙට්‍රික් ටොන්. මේකේ රහසක් කියලා දෙන්න. හැබැයි තැන් තැන් වල කියලා කියවන්න බෑ. චුටි. රහසක් කියලා දෙන්න. කියන්න බෑ හොඳයි. අනිවාර්යෙන් මතක තියාගන්න මෙට්‍රික් ටොන් අනිවාර්යෙන් මතක තියාගන්න මෙට්‍රික් ටොන් කරන්න කිව්වොත් එයා අනිවාර්යෙන් දශම ස්ථාන කීයකින් ඉන්න ඕන? 3කින්. හැබැයි මෙතන ඉලක්කම් දෙකයිනේ. එහෙනම් ඉස්සරහට බිඳුවක් දාලා දශම දෙක තියන්න. එච්චර. හැමතිස්සෙම මතක තියාගන්න මෙට්‍රික් ටොන් තියෙන්න ඕන දශම ස්ථාන කීයකින්ද? 3කින්. තා එකක් දෙන්න. මෙන්න ඊළඟ එක. කිලෝග්‍රෑම් 53. කිලෝග්‍රෑම් 53 මෙට්‍රික් ටොන් කරන්න. ඉක්මන් කරන්න. විලිලැජ්ජ. කිලෝග්‍රෑම් 53. ඉක්මන් කරන්න. විලිලැජ්ජයි. කිලෝග්‍රෑම් 53. එතකොට වාඩි වෙන්න පුතේ. උත්තරේ ගන්න පුළුවන්. ඉස්සරහට බිඳුවක් දාලා දශම දෙකයි. 0.0.0.5 ටොන්. අත උසන්න මේක ආපුදට. මරු. ඊළඟට උදයංග සර් ඉගැන්නුවා. පුතේ අවසානටම කරේ මොකද්ද? මෙට්‍රික් ටොන් සහ කිලෝග්‍රෑම් කඩංගු ස්කන්ධ ගුණ. එතෙන්දී උදයංග සර් කිව්ව රහසක් මතකද දැන්? මොකද්ද? අපි දාපු බින්දු. ස්කන්ධ එකතු කරනකොට, අඩු කරනකොට, ගුණ කරනකොට, බෙදනකොට අනිවාර්යෙන් දාන්න ඕන concept එක මොකද්ද? අපි දාපු බින්දු. මොන දාපු බින්දුද? ඒකට සින්දුවකුත් කියලා දුන්නා. වන වදුලේ තුරු වදුලේ හිනහෙනවා බින්දු බින්දු. ඒක තමයි බින්දු. අපි දාපු බින්දු කියන එකේ concept එකේ songs එක. Can you understand what you tell me about that? Yeah, and photocopy laminate. හරි. තේරුණාද? එහෙනම් මෙන්න ගාන
වේගෙන්ම හදලා නැගිටින කෙනාගේ පාසලට අප්පුඩියක් ගහනවා. මේක ඉන්නවා තංගල්ල බාලිකා, බෙලියත්ත, විජයබා, වීර කැටිය, සුජාතා, රාහුල ඔට්ටුයි ඕනම එකේ. හරි. මෙන්න පළවෙනි ගාන. ඔන්ලයින් දරුවොත් ලෑස්ති වෙන්න. ගාලා උත්තරේ දාන්න. හරි. මෙන්න චූටි. පුළුවන් ඡන්දියක් ඉන්නව නම් හදන්න. මෙන්න පුතේ මෙට්‍රික් ටන් 7යි කිලෝග්‍රෑම් 83 වැඩි කරන්න 8න්. ඔබ දක්ෂයෙක්. වේගෙන් ගුණ කරා. එක නියමයි. පාසල මොකද්ද? බෙලියත්ත සෙන්ටර්. very good. සුපිරි. නියමයි. පුතා ඉස්කෝලේ වීර කැටිය. විජයබා. බාලිකා. ඉක්මන් කර. ඔන්ලයින් දරුවෝ දාන පටස් ගාලා. උත්තරේ දාන්න. මෙට්‍රික් ටන් 7යි කිලෝග්‍රෑම් 83. මේක වැඩි කරන්න ඕන. 8යි. වැඩි කරන්න ඕන 8යි. හරි වාඩි වෙන්න. රයිට් සුපිරි. ඔන්න බලන්න උත්තරේ ගන්න විදිය. චුටි. බලාගෙන. උදයංග සර් කිව්වා ඕක කොහොම තියාගෙන ගුණ කරන්න එපා. ඕක ටොන් කිලෝග්‍රෑම් බවට වෙන් කරගෙනම ලස්සනට වැඩේ කරමු කියලා. එතකොට ටොන් 7යි. පුතේ 83 එන්න බෑ කියනවා. ඇයි ඒ දෝනි? ඔව්. අස් කිලෝග්‍රෑම් හැමතිස්සම කැමති. කිලෝග්‍රෑම් වල ඉලක්කම් කීයකින් ඉන්නද? 3කින් ඉන්න. කිලෝග්‍රෑම් හැමතිස්සම කැමති. ඇයි 10 ඉන්නේ බෙදලා එන්නේ? 1000ක් නේ. 10 ගුණාකාරයෙන් ඉතින් ඉලක්කම් 3ක් තියෙනවා. ඒ නිසා 83 එනවට කැමති නෑ. එහෙනම් මොකද දාන්නේ? ඔව්. අනිවාර්යෙන් බිඳුවක් දාන්න ඕන. නැත්තම් ඉවරයි. 83 දාන්න තහනම්. අනිවාර්යෙන් දාන්න ඕන 0.83. අන්නේ බිඳුවට තමයි උදයංග සර් කියන්නේ. අපි දාපු බිඳු කියන concept එක. ඕක උදයංග සර්ගේ නිර්මාණයක්. දැන් අනුත්තරාගේ ඉස්කෝලේ ගිහිල්ලා ටීචර්ගෙන් අහවි ටීචර් ඕකට අපි දාපු බින්දු දන්නේ නැද්ද? ටීචර් බලාවි මේ මොකක්ද කියලා. ඇයි? ඉස්කෝලේ ගුරුවරයා දන්නේ නැහැ ඕක උදයංග සර්ගේ නිර්මාණයක්. ඔයාලා කියන නිකම් බින්දුවක් දැම්මා. ඒ බින්දුව දාන්න එකෙන් මේ පැත්ත බලා ගන්න ඕනේ. ඒ බින්දුව දාන්න එකෙන් මතක තියාගන්න. ඒකෙන් තමයි ගාන නිවැරදි වෙන්නේ. කවුරු හරි කෙනෙක් ඕක දැම්මේ නැත්නම් අනිවාර්යෙන් වර්ධිනවා. ඒ කියන්නේ අති සුපිරි දක්ෂයෙක් වුණත් වර්ධිනවා. ඔන්න බලන්න. දැන් ගුණ කරනවා 8ෙන්. 8 වරක් 3 24න් 4යි 2ක් ඉතුරු. 8 වරක් 8 64යි 66න් 6යි 6ක් ඉතුරු. 8 වරක් බිඳුව 0.6යි 6යි. 8 වරක් 7 56යි. අත උසන්න මේක ආපු දරුවෝ. මරු සුපිරි. තව එකක් දෙන්නද? මෙනි ලංගාන. ඒ බිඳුව දාගත්තේ නැත්තම් ඉවරයි. ඒක තමයි concept එක. ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. හා. මෙන්න දෙවෙනි ගාන. මෙට්‍රික් ටන් 13යි. කිලෝ 96යි. ඕක වැඩි කරන්න 9. ඉක්මන් කරන්න. මෙට්‍රික් ටන් 13යි කිලෝග්‍රෑම් 96 වැඩි කරන්න 9. නියමයි දෝනි. ඉස්කෝලේ මොකද්ද? විජයබා. බෙලියත්ත සහ විජයබා අතර සටනක්. ඉක්මන් කරන්න. හොඳ සටනක්. පන්ති ඇතුලේ හොඳ සටනක් තියෙන්න ඕනේ. සීතල යුද්ධයක්. ඔන්ලයින් දරුවෝ නියමයි. පසුනි උත්තරේ දාලා තියෙනවා සුපිරි. ජයා හරි පුතේ.
ඉක්මන් කරන්න. නැගිටින පුතේ 40 ඉවර නම් මට ආසයි බලන්න. උදව් කරන්න ළඟ ඉන්න යාළුවන්ට ඒක මාර පිනක්. සුදනෝනා ළඟ ඉන්න යාළුවන්ට උදව් කරන්න ඒක මාර පිනක්. ආය ලබනාත්මෙත් ගණන් පුළුවන් වෙනවා. පට්ට පිනක්. හරි. වාඩින් පුතේ. අගනින්. ටොන් කිලෝග්‍රෑම්. වාඩින්. ටොන් 13යි මේ කටවල් වහගන්න 96යි. හරිද? මම වැරද්දක් කරා. මොකද වැරද්ද දොන්නේ? අපි දාපු බින්දු කියන concept එක කරේ නෑ. ඒක කරේ නැත්තම් සදා සොත්ති භවන්තුතේ ये मेरे प्यार सॉरी हिंदी में किए ओके वेडी करनो नमी हेरी से तेरी नमूर खय अरे अम्मा අපිට වෙන වෙඩ නමර khය 54න් 4යි 5ක් ඉතුරුයි නමරක් 9 81යි 5යි 86යි 8ක් ඉතුරුයි නමරක් බිඳුව බිඳුවයි 8යි 8යි නමරක් 3 27න් 7යි 2ක් ඉතුරුයි නමරක් 1 9යි 2යි අත උසන්න මේක ආපු දරුවෝ සුපිරි මරු පට්ට එහෙනම් පුතේ අද ලියන්න අවසාන මාතෘකා පාඩම ඉවරයි පුතාලට මං හරි කැමති මේක ඉගෙනුවට පස්සේ අභ්‍යාසවල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහගන්න පුතේ. මොකද ඒ ටුටක් අහන් ඉන්නවද? මේ යන විදියට මට පේනවා. මට දැනෙන දේ ඉස්කෝලෙන් නම් සිලබස් කවර් කරන්න වෙන එකක් නැහැ. දැන් 11 වෙනිදාත් ආයිමත් ඉස්කෝල නිවාඩු. ඒ 11 වෙනිදා ඉඳලා මට හිතෙන්නේ දිගටම නිවාඩු වෙන්නත් පුළුවන්. ඊළඟට 23 අහගෙන ඉන්නකො 23 පටන් ගන්නවා සාමාන්‍ය පෙළ විභාග. හරි. එතකොට ඒකටත් නිවාඩු දෙන්න ඕන 20 නිවාඩු දෙන්න ඕන. 11 ඉඳන් 20 වෙනකන් එක දිගට හරතාල් වෙන්නත් පුළුවන්. හැබැයි ඔය මොන දේ වුණත් මල්මි අපි ඉගෙන ගන්න ඕන. මම බය වෙන්න එපා. එන්න බස් නෑ කියලා පන්ති නෑවිල්ල ඉන්න එපා. මොන අක්‍රමයකින් හරි අල්ලපු ගෙදර බයික් එකට තෙල් ගහගෙන හරි එන්න ඕන. තාත්තට කියන්න තාත්තේ ගෙදර තෙල් නැත්තම් අල්ලපු ගෙදර බයික් එකක් හරි අරගෙන එන්න ඕන. මොකද හේතුව පුතේ මතක තියාගන්න. හේතුව මං කියන්නද? හොඳට මතක තියාගන්න. ඔබ කොච්චර මහන්සි වුණත් නැතත් විභාගේ නියමිත වෙලාවට පැවැත්වෙනවා. ඒ වගේම විභාගෙට පැත්තකින් තියන්න. ඔබ ජොබ් එකකට ගියාම ජොබ් එකකට යනකොට අහන්නේ සාමාන්‍ය පෙළ රිසල්ට් එක මිසක් කවදාවත් ඔයාලා හිටිය අර කොරෝනා කාලේ නේද? ඔයාලා කාලේ නේද අර හර්තාල් කරේ. ඒ නිසා ඔයාලා ජොබ් එකට ගන්නම් කියලා ගන්නවද? ගන්න නෑ පුතා. අහන්නේ කෙලින්ම ගණන් වලට Aද Bද කියලා විතරයි. Aද Bද Cද කියලා විතරයි. නැතු. හරිනේ? නැතු අහන්නේ කවදාවත් අනේ මේ කට්ටිය මේ ළමයි කොරෝනා නිසා පීඩනයටපත් වෙච්ච ළමයි. ඒ නිසා මේ ළමයින්ට ජොබ් එකක් දෙන්න ඕන. එහෙම දෙන්නේ නෑ. හොඳ. මොකද අගින් ඔයාලා අපත ගහනකොට මේ වෙනකොට ලංකාවේ ගොඩක් ළමයි ඔන්ලයින් වැඩ කරනවා. දැන් මගේ ඔන්ලයින් සෙට් එක සුපිරියටම වැඩ කරන සෙට් එකක් ඉන්නේ. ඒ කියන්නේ ටියුට් එක දාන්න දවසක් පරක් වුණත් කෝල් කරලා කියනවා සර් ටියුට් එක දාන්න. ඒ වගේ දැන් 8 වසරේ සෙට් එක පට්ට සුපිරි සෙට් එකක් ඉන්න ඔන්ලයින් එකේ. මාර විදියට හරි නිහතමානී ජෙනුයින් දෙමාපියෝන්ගේ ජෙනුයින් ළමයි ටිකක්. හෝල් ක්ලාස් එකෙත් එහෙමයි. සාමාන්‍යයෙන් පුතේ ඒ වෙන පන්තිවල අද දවසේ ගොඩක් ළමයි අඩුයි. ඇයි? ඊයේ හර්තාල් එකට අද ගෙදර නැවතිලා. ඒ වගේ මහ ගොන් ළමයි ඉන්නේ පුතේ. දැන් හදිස්සියෙන් හරි වැස්ස වගේ ආවොත් අහස නිකන් කළු කරගෙන ආවොත් දත් මදින ගම අම්මේ අද පන්ති යන්න බෑ. මොකෝ පුතේ? වැස්ස වගේ. උන්ට කවදාවත් හරියන්නේ නැහැ. ඇයි? ඒක තමයි අම්මා තාත්තා ගොන් වෙන්නත් ඕන ළමයා ගොන් වෙන්නත් ඕන. හරිනිති ළමයා ගොන් කියන්නේ අයවත් ගොන් අහගෙන. ඇයි පුතේ? අපේ අම්මා නම් පුතේ වැස්ස නෙමෙයි
මොන ධාරානිපාත වැස්ස හෙන ගැහුව අහින ගහන අස්තිත් පන්ති එක්ක යන. ඒ හින්දානේ අපි මේ තැන ඉන්නේ. බුද්ධිමත් දෙමාපියෝගේ ආගෙන ඉන්න. බුද්ධිමත් දෙමාපියෝගේ ළමයි හරි බුද්ධිමත්. අර නියමෙටම හැදෙන. හරි. ලියන්න මාතෘකාව මෙට්‍රික් ටන් සහ කිලෝග්‍රෑම් අඩංගු ස්කන්ධ පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. මෙට්‍රික් ටන් සහ කිලෝග්‍රෑම් අඩංගු ස්කන්ධ. මෙට්‍රික් ටන් සහ කිලෝග්‍රෑම් අඩංගු ස්කන්ධ මෙට්‍රික් ටන් සහ කිලෝග්‍රෑම් අඩංගු ස්කන්ධ පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. සංඛ්‍යාවකින් බෙදීම නැත්නම් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. ඔයාලගේ සිලබස් එකේ තියෙන පූර්ණ සංඛ්‍යා වලින් බෙදීම. හරි. මේ පාර වාර විභාගේ දැන් සිකුරාදා තියන්න තිබුණේ ඉංග්‍රීසි. ඒක ගියා ආයිම පිටිපැත්තට. සන්දා තියෙන එක මන් දන්නේ නැහැ. දැන් මට හිතා ගන්න බෑ මොනව වේද කියලා. තව මාසයයි දෙකයි මෙහෙම දුවන්න පුළුවන්. රට හිර වෙනවා. කොහොම ගියත් රට හිර වෙනවා. කොහෙන් හරි හිර වෙනවා. කමන්නේ අපි ඔය කතා නොකර හිර වුණත් නැතත් මම මේක කරනවා. ආගිනේ පෑන පැත්තකින් තියන්න. චුටි. පළවෙනි ගාන උදයංග සර් සුපිරියටම කියලා දෙනවා. ඒ පිටිපැත්තේ චණ්ඩලතාලා තුන් දෙනා. ආගිනේ පළවෙනි ගාන සුපිරියටම කියලා දෙනවා. ඊළඟ ගණන් සෙට් එක ඕනම එකෙක් මෙතන ඉන්න සාමාන්‍යයෙන් මොන්ටිසෝරි ළමයෙක් වාඩි කරලා ඉගෙනුවත් ඌටත් තේරෙන විදිහට කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. හැබැයි අහන් ඉන්න ඕන. හැබැයි අහන් ඉන්න ඕන. ලිය රිප්‍රෙස් කර හයිලයිට් කර බෑ. අගින. සදීපල නංගි පෑන පැත්තකින් තියන්න. අයි කියන තියන්න එපා. පස්සේ ලියන්න ওই මාතෘකා. හරි. පුතේ විභාගයට දෙනවා මෙට්‍රික් ටන් 13යි. කිලෝග්‍රෑම් 374 64 364 කිලෝග්‍රෑම්. ඕක බෙදන්නලු බෑග් 4කට. ඔය ස්කන්ධ දන්නලු පාර්සල් 4කට. හරි බලාගෙන ඉන්න. මෙට්‍රික් ටන් 13යි කිලෝග්‍රෑම් 364 බෙදන්න ඕන 4යි. විලි ලැජ්ජයි. හරි පට්ට ලැජ්ජයි. ඔන්න බලන්න කරන විදිය. පිළිවෙලට ලියනවා ටන් කිලෝග්‍රෑම් 13යි 364. මමනේ කියන්නේ මේ කියන විදියට කරනව වරදින්නේ. ඕක බෙදනවා 4ෙන්. තව ක්‍රම තියෙනවා. ඕක ඕනනම් කිලෝග්‍රෑම් කරලා පුළුවන්. ඕක කිලෝග්‍රෑම් කරලා යන්න පුළුවන් නැත්නම් මෙට්‍රික් ටන් කරලා යන්න පුළුවන්. ඊට මීට පට්ට ලේසි මේ ක්‍රමේ අල්ලගත්තා. මොකද විභාගවලත් මම දැකලා තියෙනවා අර හිස්තම් පුරවන්න එහෙම මේකෙන් දෙනවා. ඒ හින්දා හොඳට බලාගෙන ඉන්න. හරි. දැන් චුටි බලාගෙන ඉන්න. 13ට 4 ඒව කීයද? එකට නෑනේ 13ට 4 ඒව කීයද? 3යි. 3 වරක් 4 12යි. 12යි. බලන් ඉන්න. 12යි. එකක් ඉතුරුයි. දැන් අල්ලපු ගෙදර දුර වුණාට ඒයි කොහෙද බලන් ඉන්නේ? අල්ලපු ගෙදර දුර වුණාට කමක් නැහැ පල්ලෙහාට ගිහින්. ටිකක් දුර තියෙනව ගණන් ගන්න එපා. 13ට 12 ඒවා. ඒත් 3යි. 4 වරක් 3 කීයේ? 12. එකක් ඉතුරුයි. ඊළඟට කැන්දන් එනවා 16. 6. බිඳුවයි. ඊළඟට කැන්දන් එනවා කවුද? 4. 4ට 4 ඒවා 1යි. 4යි බිඳුවයි. එහෙනම් මගේ රත්තරන් පුතේ උත්තරේ මෙට්‍රික් ටන් 3යි කිලෝග්‍රෑම් 341. මෙට්‍රික් ටන් 3යි කිලෝග්‍රෑම් 341. ලේසි. සමහර දේවල් තියෙන පුතේ මෙන්න මෙහෙම දෙයක්. හොඳට අහගෙන ඉන්න. පුතේ මාකට් එකේ තියෙනවා ප්ලාස්ටික් බඩු. ඔයා මේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් ඔයා අහනෝනේ මේක ඔයිට වැඩිය ලේසිද කිලෝග්‍රෑම් වලින් යන්න කියලා අහගෙන ඉන්න. පුතාලා දැකලා ඇති මාකට් එකේ තියෙනවා ප්ලාස්ටික් බඩුනේ.
රුපියල් 20යි තේ බොන කෝප්ප එහෙම 20යි 100යි කියලා හිතමු. දැන් ඔන්න 100යි. ඉස්සර නම් 20ට තිබුණා. දැන් 20ට නෑ 100යි. හැබැයි පුතේ ඔය කුමා සිටි කම්ප්ලෙක්ස් වගේ හොඳ කම්පැනි වලින් තියෙන කඩවල් වල ඒ වගේම කෝප්පයක් තියෙනවා. රුපියල් 560. අපේ මිනිස්සු තෝරගන්නේ මොකද්ද? ලංකාවේ මිනිහා තෝරගන්නේ මොකද්ද? 100 කෝප්පේ. 560 කෝප්පේ තෝරගන්න ඉතා කලාතුරකින් මිනිස්සෙක්. පුතාලා දන්නවද මේ දෙකේ වෙනස? ප්ලාස්ටික් වල තියෙන පිළිකාකාරක. හරිද? ප්ලාස්ටික් නිෂ්පාදනයේදී පිළිකාකාරක සහිතව තමයි අර ඩුප්ලිකේට් එක එවන්නේ. රුපියල් 100ට එවන්නේ. අරක උණු වතුර නෙමෙයි මොන වතුර දැම්මත් පිළිකාකාරක ඇතුළට එන්නේ නැහැ. ඒක මාර ගුණයි. ශරීරයට හොඳයි. නමුත් මිනිස්සු ඒක ගන්නෙ නැහැ. ඒ වගේ තමයි පුතේ ඔයත් අහන්නේ. මේක පට්ට ගුණයි. තිත්තයි නමුත් පට්ට ගුණයි. අරක ලේසි, පැණි රසයි. හැබැයි ඇඟට හොඳ නැහැ. මොකද මමනේ දකින්නේ ඉදිරිය. ඔයාලට වැඩිය සිලබස් එක ගැන මට අවබෝධයක් තියෙනවා. ඒ නිසා මගේ පුතාලා මේකට හුරු වෙන එක පට්ට වටිනවා. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. අරක ලේසි. දැන් ඔයාලට ඕන නම් මෙහෙම. මේක කිලෝග්‍රෑම් කරලා 13364 වැඩි කරනවා 4ෙන්. ඒත් එන්නේ කීයද? ඔන්න ඕකම ඕක බෙදනවා කීයද? ඕක බෙදනවා 4ෙන්. ඒත් එන්නේ ওই උත්තරෙම තමයි. හැබැයි ඊට වැඩිය පට්ට ජෙනුවින් මේක පැණි රසයි හොඳයි. හැබැයි මේක තීත්තයි මේක වටිනවා. මොකද මේකෙන් හැදෙන මොලේ අරකින් හැදෙන්නේ නැහැ. තේරුණාද? දැන් හදිසියෙන් හරි අපි හිතමු මෙතන මේ තුන නැති වුණා නම් ඒ වෙනුවට අනිවාර්යෙන් බිඳුවක් දාන්න ඕනද නැද්ද? දැමිය යුතුමයි. ඒ කියන්නේ අපි දාපු බිඳු කියන concept එක අනිවාර්යෙන් තියෙන්න ඕන. තේරුණාද? ලියා ගන්න ඉක්මන් කරලා. ලස්සනට පළවෙනි ගානට පුතේ අම්මට තාත්තට වගේ සලකන්න. පළවෙනි ගානට අම්මට තාත්තට වගේ සලකන්න. ඉක්මන් කරලා. සාමාන්‍යයෙන් උදයංගසයගේ පන්ති යන දරුවෙක් අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරනවා. ඒක නීතියක්. උදයංගසයගේ පන්ති යන ළමයි කොමර්ස් ස්ටාර්ට් කරන ප්‍රමාණය ටිකක් අඩුයි. ඉක්මන් කර. ඉක්මන් කර. ලස්සනට පුතේ මේ පළවෙනි ගානට අම්මට තාත්තට වගේ සලකන්න ලස්සනට අඳින්න පාට පෑන් එහෙම තියෙන්නේ පළවෙනි ගාන හැඩ කරන්න. හරි? පාට පෑන් එහෙම තියෙන්නේ අර ඊතල ගැහුවම අර මම අර ඊතල ගැහුවේ කෙලින් බව පෙන්නන්න. ඕන්නම් එක ගහලා තියාගන්න පළවෙනි ගාන නිසා. දැන් මං කාගෙත් ළඟට එනවා. තනියෙන් හදලා නැගිටින්න ඕන. කිසි කෙනෙක්ගෙන් උදව් ගන්න බෑ මම කියනකම්. මම ඔබට වෙලාවක් දෙනවා උදව් ගන්න. එතකන් කිසි කෙනෙක්ගෙන් උදව් ගන්න බෑ. ඔන්ලයින් දරුවෝ කොහොමත් තනියෙන් හදන්නේ. හරි? පේපර් ක්ලාස් එක පටන් ගන්නවා පුතේ ලබන සතියේ. අන්න හොඳ ආරංචියක්. මේ ලබන සතියේ ඉඳන් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා රෑ. එක්ක පේපරේ ගෲප් එකට දාලා අනිවාර්යෙන් සියලු දෙනාම ගෲප් වල ඉන්න. ගෲප් එකට පේපරේ දාලා දෙමව්පියෝ ඉස්සරහා සාකච්ඡා කරනවා. කිසිම කෙනෙක් මං කාගෙත් කැමරා ඔන් කරලා බලනවා දෙමව්පියෝ ඉන්නවද කියලා. දෙමව්පියෝ නැත්තම් සහ වගකීම්ෙක් නැත්තම් ක්‍රමයක් තියෙනවා. ඒකට තියෙනවා වෙනම software එකක්. ඔයාලගේ permission නැතුව මට කැමරා ඔන් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරිද පුතේ? තනියෙන් හදහම් පුතේ. මාර වටිනෝ ජීවිතේටම වටිනෝ. මම මේ මගේ පන්තියේ ළමයි සාමාන්‍යයෙන් පුතේ නරක ළමයි නෑ. අවංක ළමයි ටික තනියෙන් හදනවා. මෙන්න
තනියෙන් හදහම් මගේ පුතේ සතිපල නංගි තනියෙන් හදන්න සුපිරියට හදන්න නියමෙටම හදන්න හරි මෙන්න ගාන බලාගෙන මෙට්‍රික් ටන් 17යි කිලෝග්‍රෑම් 85 බෙදන්න ඕන පහෙන් ඉතාමත් සරල ගාන මෙට්‍රික් ටන් 17යි කිලෝග්‍රෑම් 85 බෙදන්න මොකෙන්ද පහෙන් ඉක්මන් කර මරු සුබේ වැඩ කරන සෙට් එකක් ඉන්නවා නියමෙටම දරුවෙක් දාලා තියෙන ගෲප් එකේ නෑ ඇඩ් වෙන්නේ කොහොමද කියලා ලියා ගන්න මගේ අංකේ ලියා ගන්න මේකට කෝල් එකක් දීලා හරි මම නෙවෙයි ආන්සර් කරන්නේ එක්කෙනෙක් ඉන්නවා කෝල් එකක් දීලා හරි නැත්නම් WhatsApp වලින් group එකට ඇඩ් කරන්න කියලා කියන්නේ 0.71යි 251යි 86යි 96 මේක හරි ප්‍රසිද්ධ නම්බරයක් කවුරුත් දන්නෝ 0.71යි 251යි 86යි 96 මේකට කෝල් එකක් දීලා අපේ වෙබ්සයිට් එකට හරි group එකට හරි සම්බන්ධ වෙන්න වැදගත් ඒ වගේම තව දෙයක් තියෙනවා paper class පවත්වන්නේ link එක දාන්නේ paper class එක තියෙන්නේ කෙලිම system එක හරහා sipdahara.lk කියන system එකට ඇතුල් වෙන්න ඕන ඒක අනිවාර්යෙන් ඔයාලා පුරුදු වෙන්න ඕන හරිනේ හරි වාඩි වෙන්න පුතේ සතුටේ අන්න බලන්න චුටි බලා ගයි ටන් කිලෝග්‍රෑම් බලාගෙන වස්තුවේ බලන් ඉන්න මෙට්‍රික් ටන් 17යි මේ සුදු කිලෝග්‍රෑම් කීයද සුදු කිලෝග්‍රෑම් කීයද 85 චුටි 85 දාන්න පුළුවන්ද බැරිද 85 දැම්මොත් ඉවරටම ඉවරයි එහෙනම් මොකක්ද දාන්නේ 0.85 85 දැම්මොත් කෙනෙක් ඉන්නවා නම් එයාට ඔළුව උස්සන්න හම්බෙන්නේ මේ කපේ දැන් බෙදනවා පහෙන් බලාගෙන 17 ඇතුලේ පහේව 3යි පස්වරක් 3 15යි ඒ දෙකක් ඉතුරුයි දැන් ගන්නෝ 20 බිඳුව 20ට පහේව 4යි 20යි බිඳුවයි 8ට පහේව 1යි 5යි 3ක් ඉතුරුයි 35ට පහේව 7යි හරියටම බෙදෙනෝ පැටියෝ උත්තරේ මෙට්‍රික් ටන් 3යි කිලෝග්‍රෑම් 417යි අත උසන්නේ ඒක ආපු දරුවෝ මාරු සාමාන්‍යයෙන් උදයන්ග සර්ගේ පන්තියන ළමයෙක්ට ගණන් බැරි වෙනවා කියන එක පට්ට බොරුවක් හරිනේ ඒ බිඳුව දාගත්තේ නැත්නම් නම් වරදිනවා ලොවෙත් වරදිනවා තේනදෝනි බිඳුව දාන එක තමයි ක්වොලිටි එක ඒකට වැදගත් හරි මෙන්න ඊළඟ ගන්න තනියෙන් හදන්න මේක අඩුපාඩු හදා ගන්න තනියෙන් හදන්න මෙන්න කී තුන්වෙනි ගානද 3 මෙට්‍රික් ටන් 28යි ඒ ටුට්ටෝ මෙට්‍රික් ටන් 28යි 254යි කිලෝග්‍රෑම් බෙදන්න 9 මෙට්‍රික් ටන් 28යි කිලෝග්‍රෑම් 254 බෙදන්න 9 ඉක්මන් කරන්න
ඉක්මන් කරන්න. මෙට්‍රික් ටන් 28යි කිලෝග්‍රෑම් 254. මේක බෙදන්න 9. කෙටින් පුතේ. ගානක් හදලා නැගිටින්න. එතකොට තමයි පට්ට මරු ගැම්මක් එන්නේ ඇඟට. ඔන්ලයින් දරුවොත් ගාන හදලා සර්ට දාන්න chat එකට. උත්තරේ දාන්න පුරුදු වෙන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරි. ඒ මන් දැන් ළඟට එන්න හදන්නේ. නැගිටින්න හදලා නැති කට්ටිය. රයිට් වාඩි වෙන්න. සුපිරි. සාමාන්‍යයෙන් සුපිරියටම වැඩ කරන සෙට් එකක් මගේ 8 වසරේ ඉන්නේ. ඒ බලාගෙන. ටන් කිලෝග්‍රෑම් මෙට්‍රික් ටන් 28යි කිලෝග්‍රෑම් 254 මේක බෙදන්න ඕන 9. බලමු බෙදෙනවද කියලා. චණ්ඩලතා මට උදව් කරන්න. 28ට 9ව කීයද? 3යි. 27යි. එකක් ඉතුරු. විලි ලැජ්ජ. ඊළඟට කැන්දන් එනවා 2. 12 ඇතුලේ 9ව කීයද පුතා? 1යි. 9යි. 3ක් ඉතුරු. 3ක් ඉතුරු. ඊළඟට කැන්දන් එනවා 5. 35 ඇතුලේ 9ව 3යි. 27යි. කීයක් ඉතුරුද? 8යි. 84ට 84ට 9යි. කීයේ? 81යි. කීයක් ඉතුරුද? 3යි. හරියටම බෙදෙන්නේ නැහැ නේ. එහෙනම් උත්තරේ දල වශයෙන් අපි ගමු උත්තරේ කීයද? හැබැයි ඔයාලගේ සිලබස් එකේ හරියටම බෙදෙන්න ඕන. මම මෙතන දාන්නද තරහ නැතුව 1. ඔයාලට බෙදෙන්න ඕන. එතකොට 81යි. 81ට හරියටම කීයද? 9යි. අන්න එක හදාගන්න. මොකද නැත්තම් ඔයාලා හිතනවා බෙදෙන්නේ නැති ඒවත් විභාගෙට දෙයිද? නෑ නෑ එහෙම එකක් නෑ. ඔක්කොම බෙදෙන ඒවා දෙයි. හරිනේ. බලන්න 3ක් ඉතුරුනාද? හරියටම බෙදුනද? 3ක් ඉතුරුනාද? ඒ මෙතන 4 තිබුණේ ඉන්න. මම දැන් 3 1 කරානේ. හරි සතුටුයි. හරිනේ. හරි. එහෙනම් පුතේ තව ගණන් ඕනද? ඕක තමයි සිස්ටම් එක. අපිරියයි අපරාධ. තා එකක් ඕනද? අනේ ලීසිනේ. ලැජ්ජ නැද්ද මේව හදාන්න? මේ ඇත්තටම මට ලැජ්ජයි මේව හදන්න. ඔයාලට ලැජ්ජ නෑ? නෑ. එහෙනම් අවසාන එක. අවසාන ගාන තනියෙන් හදන්න. පරිස්සමෙන් හදන්න. පරිස්සමෙන් හදන්න. මෙන්න ගාන. ඊළඟට මම පටන් ගන්නවා අද අලුත් පාඩම. ඒ වගේම කියන්න ඕන. ඔබට සතුටු ආනන්දියක් තියෙනවා. පුළුවන් නම් ගෙස් කරන්න බලන්න. ඔව්. පළවෙනි වාරේ පාඩම් ටික තා සතියකින් ඉවරයි. ඒ කියන්නේ ඔබ මේ වෙනකොට ඉස්කෝලේ 8 වසරේ පළවෙනි පාඩම් ටික පටන් ගන්නකොට මම පාඩම් ටික ඉවර කළ ඉවරයි. දැන් ඔහොම බෑ. ටෙස්ට් එකක් තියන්න ඕන. සාමාන්‍යයෙන් පුතේ වාර විභාගයක් මම තියන්න ඕන. ඔන්ලයින් ළමයින්ට මෙහෙමයි වෙන්නේ වැඩේ. අගිනේ. දෙමව්පියොන්ට පේපරේ දීලා දෙමව්පියෝ ඉස්සරහ කරන වැඩසටහනකුත් තියෙනවා. ඔන්ලයින් දරුවෝ.
මගේ ළමයි මගේ ඉස්සරහ ලියන්නේ. කොහොම හරි අගිනේ. ලබන සතියේ වෙනකොට වෙන්න ඕන විදිය සියල්ල මම ඕගනයිස් කරලා ඔයාලට කියන්නම් ඔන්ලයින් දරුවන්ටත් කියන්නම්. ඔන්ලයින් දරුවන්ටත් කරන්නේ ඔයාලට කරන පේපර් එකමයි කරන්නේ මෙහෙමයි. අගිනේ. දෙමාපියන්ට දෙනවා මේක. මොකක්ද දෙන්නේ? දෙමාපියන්ට දෙනවා මේ පේපර් එක. දෙමාපියෝ ඉස්සරහ තියාගෙන කරලා මට ඒක එවන්න ඕන. ෆොටෝ එකකින් හරි කමන්නේ වන්න මම ඒක බලන්න. මතක තියාගන්න පුතේ ඒ පේපර් ක්ලාස් එකෙන් ඒ වගේ පේපර් එකක් කරන එකෙන් තමයි ඇඟට පොඩි ගැම්මක් ඒ නිසා ඔන්න දැන් කිව්වා ලෑස්ති වෙන්න. තව සති දෙකකින් ඔබට එක්සෑම් එකක් තියෙනවා. ලෑස්ති වෙන්න. නිකන් කියන්න එපා. ඔන්නේ විලෝම දිසේ අපිට තව විලෝම දින්න පාඩම් කරන්න බොරු එපා. දැන් ඔන්න සති දෙකකට කලින් කිව්වා ලෑස්ති වෙන්න. පළවෙනි වාරෙන් නෝට් එක. පළවෙනි නෝට් එකකින් බැලුවා නම් ඇති. සාමාන්‍යයෙන් උදයන්ග සර්ගේ නෝට් එක බලාගත්තා නම් ඒ හොඳටම ඇති. හරි. මෙන්න අවසාන ගාන. පස්සේ මම පටන් ගන්නවා. දර්ශක කියන අපේ සුපිරි පාඩම එතනින් ඉවරයි. දර්ශක කියන්නේ චූටි පාඩම. ඉක්මන් කරන්න. කීවෙනි ගානේ පුතේ? 4. මෙන්න අවසාන ගාන. මෙට්‍රික් ටන් 18යි. මෙට්‍රික් ටන් 18යි කිලෝග්‍රෑම් 24 බෙදන්න 12. ඔන්න 12න් බෙදනකොට පරිස්සමෙන් බෙදන්න. 12 වරක් චක්කරේ. මෙට්‍රික් ටන් 18යි කිලෝග්‍රෑම් 24 බෙදන්න 12න්. එක් කරා. පරිස්සමෙන් හදන්න. තමන්ට තමන් අවංක වෙන්න පුතේ. අවංක වුණොත් හරියනවා. තව ඉස්සරහට බොහෝ දුරට අපිට ඔන්ලයින් උගන්වන්න වෙන්නත් පුළුවන්. ඔන්ලයින් මේ යන්න වෙන්නත් පුළුවන්. ඉක්මන් කරන්න. දැන් ඔන්ලයින් එන්න ළමයි වැඩි වෙනවා. ඔන්ලයින් ළමයි වැඩි වෙනවා. ඇයි ඒ? පාසල් අධ්‍යාපනයේ බිඳ වැටීම හේතුව. හරි. උදව් කරන්න පුතේ ළඟ ඉන්න යාළුවන්ට. ළඟ ඉන්න යාළුවන්ට උදව් කරන්න. ධෝනි උදව් කරන්න. හරි පැටියෝ. හරි. පුතේ ඉක්මන් කරන්න. මතක තියාගන්න දෝනි ලස්සන කතාවක්. ආගෙන. ටන් කිලෝග්‍රෑම් 18යි 24 දාන්න පුළුවන්ද? මල්මි දාන්න පුළුවන්ද? බෑ දාන්නේ කීයද? 0.24.
කවුරු හරි කෙනෙක් බිඳුව දැම්මේ නැත්නම් සදා සොත්ති බවන්තුතේ බුද්ධාගමින් කියන්නේ බුද්ධාගමේ හරි. මට කියන්න මගේ රත්තරන් පුතේ 18 ඇතුලේ 12 කීයද? 1යි 12යි 6ක් ඉතුරුයි. බිඳුව ගන්නවා. 60ට 12 කීයද? 60ට 12 5යි. 12 සරප්පා 60යි. බිඳුවයි. දෙකක් ඉතුරුයි. 2ට 12 බිඳුවයි. ඊළඟට 24ට 12 2යි. අත උස්සන්න මේක ආපු දරුවෝ. උත්තරේ මෙට්‍රික් ටොන් 1 කිලෝග්‍රෑම් සුපිරි හොඳ. මගේ ඔන්ලයින් දරුවෝයි ඔයාලයි දෙගොල්ලම ස්පට්ට සුපිරි. නියමෙටම වැඩ කරනවා. හරි. ලියන්න පුතේ ලියන්න. ඔතනම ලියන්න මෙන්න මේක. රතු පෑනේ ලියන්න. ලියන්න. ස්කන්ධ පාඩමේ සියලුම අභ්‍යාස කරන්න. මමනේ කියන්නේ ඔයත්තරම ලියන්න. නැත්තම් අමතක වෙනවා. පැන්සලෙන් එපා. රතු පෑනෙම ලියන්න ඕන. සමහරු මෙහෙමයි. ගෙදර වැඩ දෙනකොට ලියාගන්නේ පොත් පිට වැද. අවසානයේ ඒක ලියලා ගෙදර වැඩේ හොයගන්න බෑ. ලියන්න. අභ්‍යාස ටික කරන්න අච්චුපතේ. හරිද? ඔයාලම දැන් මම දැන් කියලා පිළිගන්න එකකුත් නැහැ. ටියුට් එකක් තියෙනවා. හරිනේ? මේ සතිය ඇතුළත වැටෙනවා. මොනවද වැටෙන්නේ? වර්ගමූල ටියුට් එකක් වැටෙනවා. ස්කන්ධ ඔක්කොම ටියුට් ටික වැටෙනවා. ටියුට් ටික හදලා තියෙන ඔක්කොම කරලා තියෙන්නේ. දැන් දාන්න විතරයි තියෙන්නේ. මේ සතිය වැටෙනවා. වැටෙන්නේ නැතුනොත් මට පොඩ්ඩක් මතක් කරන්න. මොකද ඒ තරම් කාර්යබහුලයි. හැමදාම මම එනකොට දැන් 9:00යි 10යි ගෙදර එනකොට. හරිනේ? මට පොඩ්ඩක් මතක් කරන්න. හරි. ලියන්න අලුත් පාඩම. මේ අනිත් එක සුදු මහත්තයෝ ලබන සතියේ මං ස්කන්ධ පාඩමේ අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන පළවෙනි පැය භාගය ඇතුළත. අර රිවිෂන් එක වගේ අමාරු ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ නිසා අමාරු ප්‍රශ්න ටිකක් හොයන් එන්න. අමාරු ප්‍රශ්න ටිකක් හොයන් එන්න. අනිවාර්යෙන් හොයන් එන්න. ඒක හරි වැදගත්. හරි. ලියන්න මාතෘකාව. අලුත් පාඩම කියන්නේ පළවෙනි වාරයේ අවසාන මාතෘකාව. දර්ශක. අලුත් පිටුවකින් පටන් ගන්න අලුත් පාඩමක් ප්‍රධාන මාතෘකාවක්. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න. පළවෙනි වාරයේ අවසාන මාතෘකාව. පළවෙනි වාරයේ අවසාන මාතෘකාව. දර්ශක. හරි. පළවෙනි වාරයේ අවසාන මාතෘකාව දර්ශක. පළවෙනි වාරයේ අවසාන මාතෘකාව දර්ශක. හරි. පාඩම 10 වෙනි පාඩම. ලබන සතිය වෙන් කරලා තියෙන්නේ ස්කන්ධ පාඩමේ අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒ නිසා අනිවාර්යෙන් අච්චු පොතේ ගැටලු ඔක්කොම ටික හදලා ඉස්කෝලේ නෝන්ඩි වෙනෝ මගෙන් මේ ටික අහන් ගියා නම් ඉස්කෝලේදී නෝන්ඩි වෙන්නේ නැහැ. ලස්සන්ට පෞරුෂයක් ඇතුව ඉන්න පුළුවන්. තේරුණාද? අච්චු පොතේ ඕනම ගැටලුවක් මගෙන් අහගන්න. මං උත්තර දෙනවා. ඒ මගේ හැටි. මුළු දවසම ගියත් කමන්නේ මේකලා. මුළු දවසම ගියත් කමන්නේ. අමාරු ප්‍රශ්න අහන එක තමයි ක්වොලිටිය. මොකද උදයන්ග සර් දන්නවා. අමාරු ප්‍රශ්න වලින් තමයි ළමයේ බිහි වෙන්නේ. ළමයේගේ මොලේ වර්ධනය වෙන්නේ. පැහැදිලිද? right. ලියන්න මාතෘකාව දර්ශක. සුපිරි මාතෘකාවක් 10 වෙනි මාතෘකාව. ඒ කියන්නේ අපේ පළවෙනි වාරයේ අවසාන මාතෘකාව. දර්ශක. හරි. කළු පෑනෙන් ප්‍රශ්නයක් ලියන්න පුතේ. දර්ශක අංකණය යනු කුමක්ද? කළු පෑනෙන් ලියන්න ප්‍රශ්නයක් පැටියෝ. දර්ශක අංකණය යනු කුමක්ද? කළු පෑනෙන් ලියන්න මාතෘකාව. දර්ශක අංකණය යනු කුමක්ද? දර්ශක අංකණය යනු කුමක්ද?
දර්ශක අංකණය යනු කුමක්ද? හරි. සියලු දෙනා පෑම් පැත්තකින් තියන්න. උදයංග සර් මේක ලස්සනට උගන්වනවා පුතේ. මේකේ තියෙන වටිනාකම මේ පාඩමෙන් මොනවද අපිට කරන්න පුළුවන් සීන් එක සියල්ල කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. කොන්ද කෙලින් තියාගන්න. සිංහ පැටව. කො බලන්න. රයිට්. කො සිංහ දේනුව ටික කො බලන්න. ආපු. කො සිංහ පැටව. සිංහයෝ ටික. ආපු. ආගෙන හොඳට බලාගෙන ඉන්න. සුපිරියට කියලා දෙනවා පැටියෝ. hina වෙන්න නෙවෙයි ගණිතය කියන්නේ භාවනාවක්. හොඳට අහන් ඉන්න. ළඟ එකත් එක්ක කතා කර කර මේක කරන්න බෑ. හොඳට අහගන්න. පුතේ කිසියම් සංඛ්‍යාවක් තියෙනවා. 5 කියලා සංඛ්‍යාවක් තියෙනවා. හරිද? හරි. මේ සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙනවා. සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙනවා. ඒක නැවතත් එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙනවා. ඔය විදියට පුතේ නැවත ගුණ වෙනවා. පොඩකින් මා කරදරයක් නේද පුතා? සාමාන්‍යයෙන් පොතක එහෙම ලියන්න ගියොත් පිටු භාගයක් යන ඕක ලියන්න. එහෙම නෙමෙයි සමහරක් තැන්වල පුතේ මේක එනවා පහේ ගොඩවල් ඕම ගොඩක් එනවා. ඊට පස්සේ ඒ කාලේ විද්‍යාඥයන්ට ඕන වුණා මේ වැඩේ හරියන්නේ නැහැ. මේකට ලියන්න පුළුවන් කෙටි ක්‍රමයක් හොයාගන්න ඕන. එකම සංඛ්‍යාව නැවත ගුණ වෙලා තියෙන වෙලාවක ඒක දක්වන්න පුළුවන් කෙටි ක්‍රමයක් මුන් හෙව්වා. හොයනකොට තමයි මෙන්න මේ දර්ශක අංකණය කියන එක හමු වුනේ. දර්ශක අංකණය කියන්නේ මෙන්න මේක. හොඳට බලා ගන්න. දර්ශක අංකණය කියන්නේ පැටියෝ දැන් මට කියන්න මෙතන පහේව කීයද? කියන්නකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7නේ. මේක ලියන්න පුළුවන්. 5 බල 7. අනේ ඉන්නෝ. මේක තමයි දර්ශක අංකණය කියලා කියන්නේ. මෙන්න මේකට තමයි කියන්නේ මොකද පුතේ? දර්ශක අංකණය කියලා. තේරුණාද? අහගෙන ඉන්න. කිසියම් සංඛ්‍යාවක් නැවත ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දක්වන්න පුළුවන් ක්‍රමයක් තමයි දර්ශක අංකණය කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි. මේකට මොකද්ද කියන්නේ? බලයලු නැද්ද කි? අයියෝ මොකද්ද? දර්ශකය. දර්ශකය. උඩ තියෙන්නේ මොකද්ද පුතේ? දර්ශකය. මේ යට ඉන්නේ කාට මොකද්ද කියන්නේ? පාදය. නෑ. උඩ චූටි එකාට කියන්නේ දර්ශකය. යට එකාට කියන්නේ පාදය. මේ ඔක්කොම එකට ගත්තට පස්සේ මොකද්ද කියන්නේ? ආන්න බලය. සමාලා කරුනේ හැබා. බලය. තේරුණාද? මගේ රත්තරන් තේරුණාද පුතේ? උඩ චූටියට ඉන්න කාට මොකද්ද කියන්නේ? කන් ඇහෙන්නේ නැහැ. දර්ශකය. යට ලොකුවට ඉන්න කා මොකද්ද? පාදය. ඔක්කොටම ඕක කියන්නේ මොකද්ද? බලය. පුතාලා දන්නවද ඕක කියවන විදිය? අර හරියට නිකන් දුව බල්ලගෙට වගේ. අර හිටපු ගමන් බල්ලෝ එලවන්නේ. දුව බල්ලගෙට එනෝ නිකන් ගෙදර වගේ. දුව බල්ලගෙට කියන්නේ නෙමෙයි ගෙදර යන. දුව බල්ලගෙට කිව්වොත් ගේ ඇතුලේ. ආගෙන පුතේ. අන්න පුතේ. 5 බල 7. නැත්තම් ඕකට කියනවා පහෙහි 7 වන බලය. ඕකට මොකද්ද කියන්නේ? පහෙහි ඔව් 7 වන බලය. තේරුණාද? 5 බල 7 නැත්තම් ඕකට මොකද්ද කියන්නේ පුතේ? පහෙහි 7 වන බලය. අත උස්සන්න මේක තේරුණු කාණ්ඩේ. සුපිරියටම තේරුණා නම් අත උස්සන්න. රයිට්. එහෙනම් මට කටහැරලා කියන්න මගේ රත්තරන් පැටව කටහැරලා කියන්න. මොකද්ද දර්ශක අංකණය කියන්නේ?
කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශකාංකනය හඳුන්වන්න පුළුවන්. තේරුණාද? හ්ම්. මේක ලියලා අපි යටින් නෝට් එක ලියාගමු. දර්ශකාංකනය කියන්නේ මොකක්ද? ඉක්මන් කරන්න. හරි. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න පුතේ. 5 බල 7. පහෙහි 7 වන බලය. පහෙහි 7 වන බලය. ඉක්මන් කරන්න. හරි. සෙනුල හරිද පුතේ? සෙනුල හරිනේ? හරි. දැන් අහගන්න. හොඳට බලා ගන්න. යටින් ලියන්න රත්තරන් පුතේ මෙහෙම ලියන්න රතු පෑනෙන් ලියන්න ඉතාල වැදගත් නෝට් එකක්. සාමාන්‍යයෙන් උදයන්ක සර් රතු පෑනෙන් ලියන්න කියන්නේ අති වැදගත් නෝට් එකක්. අති වැදගත්. ලියන්න. අති වැදගත් නෝට් එකක් ලියන්න. කිසියම් සංඛ්‍යාවක් ලියන්න පුතේ. කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත කිසියම් සංඛ්‍යාවක් නැවත 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 ගුණ වී ඇති අවස්ථාවක නැවත නැවත ගුණ වී ඇති අවස්ථාවක ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකනය හැඳින්විය හැක. එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකනය හැඳින්විය හැක. දර්ශක අංකනය හැඳින්විය හැක. එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකනය ඕක කොටු කරගන්න පුතේ. හරි වැදගත්. ඕක මම මේ කැම්පස් එකේදී පවා ඕක වැදගත් වෙනවා විශ්වවිද්‍යාලවල. දර්ශක අංකනය අති වැදගත්. හරි.
ඉක්මන් කරන්න. දර්ශක අංකණය හැඳින්විය හැකියි. හරිද පුතේ? දර්ශක අංකණය හැඳින්විය හැකියි. දර්ශක අංකණය හැඳින්විය හැකියි. හරි. ඒ තා එකපාරක් මට කවුරුත් එක හඬින් කියන්න මොකද්ද පුතේ දර්ශක අංකණය කියලා කියන්නේ? very good. මොකද පුතේ කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස කෙටියෙන් දක්වන ක්‍රමයක් ලෙස දර්ශකාංකණය හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? ලියන්න මාතෘකාව ලියන්න. ලියන්න මාතෘකාව. ලියන්න බලවල ගුණිතය. කරවල වගේ. බලවල ගුණිතය. චුටි ලස්සන මාතෘකාවක්. බලවල ගුණිතය. කරවල නෙවෙයි බලවල. බලවල ගුණිතය. මාතෘකාව ලියන්න බලවල ගුණිතය. හරි. සුදු බලවල ගුණිතය. හරි වාඩි වෙන්න. බලවල ගුණිතය. චුටි මේ පෑන පැත්තකින් තියනවක ඕපදූපයක් කියන්න. සුද්දෝ පෑන පැත්තකින් තියන්න. මෙන්න ඔපදූපම් මේකට මොකද කියන්නේ? මේක කියවන විදිහ පොඩක් කියන්න. පහ බල 3 නැත්තම් පහේ තුන්වෙනි බලය. මේක බලයක්. මේක බලයක්. ඒක මොකද්ද? 3 දෙවන බලය. නැත්තම් ඔකට විශේෂ නමක් කියනවා 3 වර්ගය. දෙවන බලයට කියන විශේෂ නම මොකද්ද? වර්ගය. තුන්වෙනි බලයට කියන්නේ ඝනය කියලා. ඒකත් චුට්ටක් මතක තියාගන්න. මතකද 7 වසරේදී උදයන්ක සර් ඉගෙනුවා. දෙවන බලයට කියන විශේෂ නම තමයි වර්ගය. තුන්වෙනි බලයට කියන විශේෂණ තුන්වෙනි බලයට කියන විශේෂ නම මොකක්ද? ඝනය. පැහැදිලිද? අගිනි. දැන් පුතාලට පේන මේක බල දෙකක්. පුතාලට පේන මේ මොකද්ද? බල දෙකක්. අන්න ඔය දෙක ගුණ කරනවා. ඔය දෙක ගුණ කරනවා. ආන්න ඔකට තමයි කියන්නේ මොනවද පුතේ? බලවල ගුණිතය. මේවට මොනවද කියන්නේ පුතේ? බලවල ගුණිතය. ඕක දැන් වීජීය පදයකින් ගත්තොත් මෙන්න මේ වගේ. x4 වැඩි කිරීම y5 ඒකටත් කියන්නේ පුතේ බලවල ගුණිතයක් කියලා. පුළුවන්. 4x විහිදුව ඒක මං කියලා දෙන්න. හරිනේ. මේක තේරුණාද පුතේ? මේවට තමයි කියන්නේ මොනවද පුතේ? බලවල ගුණිතයක්. මේවට මොනවද කියන්නේ? ඇහෙන්නේ නැහැ. බලවල ගුණිතයක්. බලයන් දෙකක හෝ කිහිපයක ගුණිතයට මොකද්ද කියන්නේ පුතේ? බලවල ගුණිතය. මොකද නම? අත උසාන තේරුණු කට්ටිය. right. මේක ලියා ගන්න මම යටින් නෝට් එක දෙන්න. ඉක්මන් කරන්න. කරවල නෙවෙයි බලවල. කරවල කියන්නේ මොකක්ද?
ඉක්මන් කරන්න. සමහර ළමයි හිතන් ඉන්නවා පුතේ ගණිතය කියන්නේ මහා මොලකාරයෙක් විසින් හොයාගත්ත දෙයක් කියලා. නෑ පුතේ. එදිනෙදා ජීවිතේ මිනිස්සු විසින් හොයාගත්ත දේවල් නෙවෙයි. නැතුව මේ මහා මොලකාරයෙක් විසින් හොයපු දේවල් නෙවෙයි. අපි වගේ අහිංසක මිනිස්සුන්ගේ අතින් හැදිච්ච සංකල්ප. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. මේවා හතේදී කරා. බලවල ගුණිතය. බලවල ගුණිතය. බලවල ගුණිතය. යටින් ලියන්න චුටි මෙහෙම. කිසියම් බල දෙකක හෝ කිහිපයක ලියන්න. කිසියම් බල දෙකක හෝ කිහිපයක කිසියම් බල දෙකක හෝ කිහිපයක කිසියම් බල දෙකක හෝ කිහිපයක ගුණිතය කිසියම් බල දෙකක හෝ කිහිපයක ගුණිතය පෑන මාරු කරන්න රතු පෑන ගන්න රතු හරි රෝස හරි ගන්න විශේෂ පෑන බලවල ගුණිතයක් ලෙස හැඳින්වේ 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 හරි ඒක හරි ඊළඟට ලියන්න මාතෘකාව ගුණිතයක බලය ඒ සුපිරි මාතෘකාවක් ගුණිත බලය පුතා නැගිටි ඉස්සරහට ඉක්මන් කරන්න ඔයාලට පුදුම කතාවක් තියෙනවා ඉක්මන් කරන්න මාතෘකාව ලියන්න ගුණිතයක බලය ආමි බාඩි මාතෘකාව ලියන්න ගුණිතයක බලය පුතේ අහිංසක දෙමාපියෝ පට්ට කට්ටක් කාලා මේ දවස්වල පුදුම අමාරුවකින් ජීවත් වෙන්නේ නමුත් ගෙදර ඉන්න දරු පැටියගේ අධ්‍යාපනයේ බිඳ වැටෙන හින්දා බොහොම අමාරුවෙන් සල්ලි හම්බ කළ මෙතෙන්ට එවනවා එහෙම ඇවිල්ලත් කතා කරනවා කියන්නේ ඇත්තටම ඔබ ෆේල් නිකමට තට්ටු කරලා අහන්න මේ පන්ති ඇතුළෙත් මෙච්චර හොඳට උගන්නලත් හරි මෙහෙ කතා කරනවා කියන්නේ සාමාන්‍ය මගේ ගාව ඔහොම ළමයි නෑ මගේ ගාව එහෙම ළමයින්ට ඉන්න දෙන්නෙත් නෑ ඔයාට බැරි නම් මේ බෙලියත් ඕන තරම් පන්ති තියෙනවා ඒ වගේ එකට යන්න ඔබට අවස්ථාව තියෙනවා ඕන තරම් මේකෙත් ඉන්නෝ පුතේ ළමයි පිටිපැත්තේ කතා කරාට බනින්න නැති ගුරුවරු ඉන්නවා තේරුණාද මාර ගුරුවරු ඉන්නේ මේකේ ළමයින්ගේ වෙන කිසිම සම්බන්ධතාවයකට බනින්නේ නැහැ ළමයිගේ වැරදි වලට බනින්නේ නැහැ ළමයි කරාබුවක් දැම්මට බනින්නේ නැහැ කොණ්ඩේ තම කරාට බනින්නේ නැහැ ළමයි හදන්නේ නැහැ සල්ලි විතරයි ගුරුවරුන්ට ඕන අන්න එහෙම ගුරුවරෙක් හොයාගන්න එතකොට ඔයාට හරියන්නේ හරි මම නම් පුතේ ඔයාලා ආවිල්ලා බලන්න මගේ 11 වසරේ කරාබු දාලා කොණ්ඩ තම කරපු කට්ටිය මගේ පන්ති වල නෑ ඉන්න දෙන්නෙත් නෑ ආගෙන කරාබුව මං අතට ගන්නවා ගලවන්න නැතුව මතට ගන්න ආගෙන හරිනේ හරි ලියන්න පුතේ මෙහෙම පුතේ පෑන පැත්තකින් තියන්න උදයංගස කියලා දෙන්න හදන්නේ බලය මොකද්ද ගුණිතයක බලය ඒයි සෙල්ලන්නේ අහන් ඉන්න ගුණිතයක බලය කියන්නේ මෙන්න මේක හොඳට බලන්න පහ ගුණ කිරීම 3 මේක ගුණිතයක්ද ඔව්නේ මහත්තයෝ මේ පැත්ත බලන්න මේක ගුණිතයක් පහ ගුණ කිරීම 3 කියන්නේ මොකද්ද පුතේ ගුණිතයක් පැහැදිලිද හරි මෙන්න මේ ගුණිතය බලයක් වෙනවා අඩු අන්න තේරුණාද
ගුණිතය බලයක් වෙනවා. මෙන්න මේකට කියන්නේ මෙන්න මේ වගේවට තමයි කියන්නේ මොකද්ද? ගුණිතයක බලයක් කියලා. මේ වගේවට මොනවද කියන්නේ පුතේ? ගුණිතය. මේවට කියන්නේ ගුණිතයක බලයක් කියලා. දන්නේ නැති කට්ටියන්ට මේව හතේදී කියනවා. දන්නේ නැති කට්ටියන්ට මම මේ උගන්වනවා. මේවට කියන්නේ මොනවද පුතේ? ගුණිතයක බලයක්. කලින් ඒවට කිව්ව මොනවද? බලවල ගුණිතයක්. ඔය දෙක පටල ගන්න එපා. ගොඩක් 8 වසරේ ළමයින්ට 7 වසරේ ළමයින්ට තියෙන වැරදීමක් ඕක. ගුණිතයක බලය සහ බලවල ගුණිතය පටල ගන්න. තේරුණාද? එහෙනම් මේකට මොකද්ද කියන්නේ පුතේ? ගුණිතයක බලය. මොකද්ද මේකට කියන්නේ? right. ලියා ගන්න මම යටින් දෙන්න. ඉක්මන් කර. ලියන්නේ සුරු. ඉක්මන් කර. ඉක්මන් කර. හරිනේ. සුදු නෝනා හරිද? හරි. ගුණිතයක බලයක්. යටින් ලියන්න පුතේ මෙහෙම ඉතා වැදගත් නෝට් එකක් ලියන්න. කිසියම් ගුණිතයක් කිසියම් ගුණිතයක් කිසියම් ගුණිතයක් පාදය වූ කිසියම් ගුණිතයක් පාදය වූ කිසියම් ගුණිතයක් මේ පාදය චුටි මේ මොකද්ද මේ පාදය කිසියම් ගුණිතයක් පාදය වූ බලයක් වේ නම් කිසියම් ගුණිතයක් පාදය වූ බලයක් වේ නම් බලයක් වේ නම් එය පෑන මාරු කරන්න පාට මාරු කරන්න එතකොට හයිලයිට් වෙනවා ගුණිතයක බලයක් ලෙස හැඳින්වේ එය ගුණිතයක ලෙස හැඳින්වේ එය ගුණිතයක බලයක් ලෙස හැඳින්වේ ගුණිතයක බලයක් ලෙස හැඳින්වේ හරි ඔන්න දැන් සුදු නෝනා මගේ පුතාලා දන්නෝ චුටි මගේ පුතාලා දන්නෝ ගුණිතයක බලය කියන්නේ මොකද්ද බලවල ගුණිතය කියන්නේ මොකද්ද කියලා පුතාලා දන්නෝ හරිද දැන් තමයි නියම මැච් එක තියෙන්නේ මොකද්ද මැච් එක ලියන්න මාතෘකාව ඔය දෙන්න හරියට සිවන්නේ වගේ පුතාලා දන්නවද සිවන්නේ නැන්ද තරරර මුදුසුලංගේ මෙහෙම පුතේ මේ පුතාලා දන්නෝනේ ප්‍රේම දඩේ මේ සිවන්නේ නැන්ද මේ බලනවත් දන්නේ නැහැ බලන්නේ නැහැ හොඳේ ආගෙන ඉන්නකෝ ඒ නැන්දට පුළුවන් හිටපු ගමන් ස්වරූප මාරු කරගන්න මම බලන්නේ නැහැ නායක වෙනෝ නායක වෙනෝ හිටපු ගමන් ස්වරූපී ලලනාවක් වෙනෝ හිටපු ගමන් රිතික් වෙනෝ රිතික්ගේ අම්මා වෙනෝ එක කෙලියයි සුදනෝනා මෙයාතුත් හරියට සිවන්නේ වගේ අගෙන ගුණිතයක බලයකට පුළුවන් බලවල ගුණිතය වෙන්න බලවල ගුණිතයකට පුළුවන් ගුණිතයක බලයක් වෙන්න අඩු පට්ට විභාගයට ඔයාලට කියනවා පහත ගුණිතයක බලය බලවල ගුණිතයක් ලෙස දෙන්න එතකොට අපේ ආව වෙන්නේ එහෙම විභාග ශාලාවේ
මේක දන්නේ නැති අය. තේරුණානේ? එහෙනම් දැන් ඔන්න උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ. කොහොමද ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කරන්නේ කියලා. ලියන්න මාතෘකාව. විශේෂ මාතෘකාවක් ලියන්න. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් පත් කිරීම. ගුණිතයක බලයක් ගුණිතයක බලයක් බලවල ගුණිතයක් බවට පත් කිරීම. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් බවට පත් කිරීම. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් බවට පත් කිරීම. හරි. චුටි. පෑන පැත්තකින් තියන නියමෙටම ඔක පොවන්නම් හොඳේ. ආයි නියමයි. ඇත්තටම මේ වචන දැක්කම බය වුණාට මල්මි උගන්නන දෙයක් නෑ මේක. පට්ට නෝන්ඩි. ඇත්තටම මේක උගන්නන ලැජ්ජයි සදීපල නංගි. ඒ තරම් ලැජ්ජයි. අනේ අම්මි පොට්ට ලීසි. මෙන්න ගාන. ඒ පෑන පැත්තකින් තියහන් කෙල්ලේ පුතේ හොඳට අහන් ඉඳහන් ඉගෙනීම කියන්නේ පුතේ පොතේ ලියන එක නෙවෙයි. අපේ ලංකාවේ ළමයින්ට වැරදුණු පළවෙනි තැන. ඉගෙනීම කියන්නේ මොකද්ද? ඇස අහන් ඉඳීම, බලන් සිටීම සහ තේරුම් ගැනීම. ඔය තුන විතරයි. එතකොට ඔය පොතේ ලියන්නේ මොකෝ? කවදා හරි දවසක අමතක වුණොත් බලන්න විතරයි. නැතුව පොතේ තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි. පොත තියෙන්නේ බලන් ලියන්න. බලාගෙන මතක් කරගන්න. ආගෙන හොඳට බලාගන්න. පොතට මුල් තැන දෙන්න එපා, පෑනට මුල් තැන දෙන්න එපා. හැමතිස්සෙම මුල් තැන දීහන් ඔළුවට. හිතන එකට. එතකොට ඔයාලට හරියන්නේ. චණ්ඩලතා. හරි. බලාගෙන සුත් පාට මේ දොට්ටි වැඳන් ඉන්න. ඔයාලට අවසාන නිවේදනය දෙන්න. පෑන පැත්තකින් තියන්න. ආගෙන. සුදු ආගෙන චුටි. ආගෙන. මෙන්න පුතේ ගුණිතයක් තියෙනවා ඇතුලේ. ඔයාලා දන්නවා මෙතන මැද තියෙන්නේ මොකද්ද? ಗುಣ කිරීම. එක දැම්මත් එකයි නැතත් එකයි. ඒක ඕනම ළමයෙක් දන්නවා. අඥාත පද දෙකක් මැද තියෙන්නේ කවුද? මුකුත් නැත්තම් එතන තියෙන්නේ කවුද? කිරීම. මුකුත් නැත්තම් එතන තියෙන්නේ කවුද? ಗುಣ කිරීම. ඒක දැම්මත් එකයි නැතත් එකයි. මේ එතන තියෙන්නේ ගුණිතයක්. ගුණිතයේ පස්වෙනි බලය. මේකට කියන්නේ ගුණිතයක බලයක් කියලා. මේකට මොකද්ද කියන්නේ? ගුණිතයක බලයක් කියලා. දැන් අපිට කියනවා මේක බලවල ගුණිතයක් කරන්නලු. පට්ට ලේසි. කරන්න තියෙන්නේ පුතේ මෙච්චරයි. හොඳට බලා ගන්න. පුතේ මේක පවුලක්. මේ ඉන්න පහ මූටත් අයිති මූටත් අයිති. මං කියද තේනවද? මේ එළියේ ඉන්න දර්ශක පහ මූටත් අයිති මූටත් අයිති. ඒක තමයි ඔය වරහණෙන් කියන්නේ. හරියට මේ වගේ. වරහණක් පුතේ දැන් ඔයාලා ගෙදර පවුලක් තියෙනවනේ. අම්මා තාත්තා පුතාලා දුව. ඒ පවුල ඇතුලේ එකෙක්ට ගැහුවොත් අනිත් ඔක්කොටම දැනෙනවා. ඔක්කොටම දැනෙනවා. දැන් අපේ තාත්තට කවුරු හරි ගැහුවොත් අපේ ඇඟට එන අවුලක් යනවා. ඇයි ඒ? ඒක තමයි පවුලේ බැඳීම. මේ වරහණක් ඇතුලේ තියෙන ඔක්කොම එහෙමයි පුතේ. එළියේ තියෙන දර්ශක පහ නම් මේ ඇතුලේ කාටත් තියෙන දර්ශක පහ අයිති. අයිති. එහෙනම් ඔක ලියන්න පුළුවන් විලි ලැජ්ජයි x ගේ 5යි y ගේ 5. what a lazy is තේරුණා? ඔන්න ඔකට තමයි මහලොකුට කියන්නේ මොකද්ද? ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කිරීම. හැබැයි මාත්‍රිකාව දැක්කම බය වෙනු. පුළුවන්. ඒක මං කියලා දෙන්න. තා එකක් කරලා පෙන්නන්නද? චූටි තා එකක් කරලා පෙන්නන්නද? ආසයිද? 5යි x මෙතන තියෙන ගුණිතයක්. ඕකේ 7 වෙනි බලය. ඔඩෝ. කරන්න දෙන්නේ මොකද්ද? 5ටත් 7 දැම්මා x ටත් 7 දැම්මා. එහෙනම් පුතේ 5ේ 7 ගුණ කිරීම x ගේ 7. අත උසන්න තේරුම් ගන්න.
වැඩේ තේරුණාද? මොකද්ද කරන්න තියෙන්නේ? මේ එළියේ ඉන්න පහ දෙන්නටම දෙනවා. එළියේ ඉන්න හත දෙන්නටම දෙනවා. එච්චර. තේරුණායි? ලියා ගන්න. මම යටින් නෝට් එක දෙන්න. ඕකට තමයි කියන්නේ මොකද්ද? ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කිරීම. ඉක්මන් කරා. ඉක්මන් කරා. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කිරීම. හරි. හරි පුතේ. ජටිල යන මාතෘකාවක් ලියන මාතෘකාවක් පහතදී ඇති ගුණිතයක බලයන් ප්‍රශ්නයක් වගේ මාතෘකාවක් ලියාගන්න. පහතදී ඇති ගුණිතයක බලයන් බලවල ගුණිතයක් බවට පත් කරන්න. පහතදී ඇති ගුණිතයක බලයන් බලවල ගුණිතයක් බවට පත් කරන්න. පහතදී ඇති ගුණිතයක බලයන් බලවල ගුණිතයක් බවට පත් කරන්න. ඒ කියන්නේ මම දෙන මේ බලවල ගුණිතයක බලය බලවල ගුණිතයක් කරලා දෙන ටක් ගන්න. පහතදී ඇති ගුණිතයක බලයන් බලවල ගුණිතයක් බවට පත් කරන්න. ලෑස්තිද? මෙන්න අංක 1 ඉක්මන් කරන්න. 7යි xy 3 ඉක්මන් කරන්න. බලමු පන්ති කී දෙනෙක්ට තේරිලාද කියලා බලන්නත් එපා පුතේ. ඉක්මන් කරන්න. මෙන්න මේ ටික ටක් ගාලා මට බලවල ගුණිතයක් බවට පත් කරා. වාඩි වෙන්න පුතේ බෝඩ් එක පේන්නේ නැතුව ඇති යාළුවෝ. වාඩි වෙන්න මං කියන්නම් නැගිටින්න. පොත වහලා නැගිටින්න. පොත වහලා තියාගන්න. එහෙමයි. මෙන්න මේ ටික ටක් ගාලා බලවල ගුණිතයක් කළා දෙන්න. බලවල ගුණිතයක්. බලවල ගුණිතයක් කළා දෙන්න. ඉක්මන් කරා. හරි. බලවල ගුණිත. දැන් නැගිටින්න පුතේ හදලා ඉවර බලා ගන්න මට. ගෑල් ළමයි ටික ඔක්කොම හරි. පිරිමි ළමයි ටික right නියමයි. වාඩි වෙන්න පුතේ. සතුටුයි. දැන් රතු පෑන් අතට ගන්න. රතු පෑන් අතට අරගෙන හරි දාගන්න ඉක්මන් කරා. මේක ලියන්න පුළුවන්. 7 3 7 බල 3 x බල 3 y බල 3 අත උසන්න මේක ආපු දරු. මරු සුපිරි පට්ට. දැන් නියමයි. මැක්සා
දැන් නියමටම වැඩේ යනවා සුපිරි. පහ බල පහ x බල පහ පහ බල පහ x බල පහ මරු සුපිරි. ඊළඟට මේක හරිදා ගන්න හොඳේ. ඖෂධ හරිද ඒක? ඊළඟට 3 බල 4 a බල 4 b බල 4 3 බල 4 a බල 4 b බල 4 හරි. අවසාන එක 7 බල 8 b බල 8 7 බල 8 b බල 8 නිකන් දුව බල්ල ගෙට වගේ. අත උසන් මේ උත්තරම හරිනම් අන්න දැන් ඔබේ ඔළුවට concept එක සංකල්ප ගිහිලි ඉවරයි. හරි. පුතේ අපි ඉගෙනුවට වැඩක් නැහැ. ළමයාගේ ඔළුවට මේක ගියාද කියලා බලන්න ඕන. ඒක සඳහා තමයි මේ ගණන් ටිකක් දුන්නේ. ධ්‍යාන මාත්‍රිකාව. ඕකේ අනිත් පැත්ත. ඕකේ අනිත් පැත්ත. බලවල ගුණිතයක් මාත්‍රිකාව ලියන්න. බලවල ගුණිතයක් බලවල ගුණිතයක් බලවල ගුණිතයක් ගුණිතයක බලයක් බවට පත්වීම අරක අනිත් පැත්ත. බලවල ගුණිතයක් ගුණිතයක බලයක් බවට පත් කිරීම. බලවල ගුණිතයක් ගුණිතයක බලයක් බවට පත් කිරීම. බලවල ගුණිතයක බලයක් බවට පත් කිරීම. හරි. චුටි. පෑන පැත්තකින් තියන්න. සුදුනෝනා. පෑන පැත්තකින් තියන්න. ඔන්න බලන්න. පළවෙනි ගාන උදයන්ග සර් කියලා දෙනවා. බලාගෙන ඉන්න සුදු බලාගෙන ඉන්න. x ගේ 5 3 5 y ගේ 5 දැන් එතකොට මෙතන ඔබට පේනවා බලවල ගුණිතයක්. බල තුනක ගුණිතයක්. එක බල 3යි බල 3ක්. හැබැයි මේ තුන් දෙනාගේම උඩ දර්ශක මොකද්ද වෙලා තියෙන්නේ? මතක තියාගන්න සුක තුන් දෙනාගේම උඩ දර්ශක සමාන නම් විතරයි මේක කරන්න පුළුවන්. සමාන නැත්තම් මේක කරන්න බෑ. කොහෙත්ම බෑ. පැහැදිලිද? එහෙනම් මේක කරන්න පුළුවන් මෙහෙම. හොඳට බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. මේක ලියන්න පුළුවන්. 3යි x y ගේ පාදයන් ටික ගුණ කළා තුන් දෙනාම වෙනුවට එක පහක් දැන්. අත උසන්න මේක ආපුද. තේරුණු කට්ටිය. අත උසන්න මේක තේරුණු කට්ටිය. විලි ලැජ්ජයි සන්තෝෂ. එයා ගන්න පොඩි. ඉක්මන් කරන්න. ඕක තමයි සීන් එක. ඕක තමයි තේරුම් ගන්න ඕන. ඉක්මන් කරන්න. හරි. යටි ලියන්න. පහත දී ඇති ගුණිතයන්හි බලයන්. sorry නෑ. පහත දී ඇති බලවල ගුණිත. එහෙම ලියන්න. පහත දී ඇති බලවල ගුණිත. පහත දී ඇති බලවල ගුණිත. පහත දී ඇති බලවල ගුණිත. ගුණිතයක බලයක් ලෙස දක්වන්න. පහත දී ඇති බලවල ගුණිත. ගුණිතයක බලයක් බවට පත් කරන්න. ගුණිතයක බලයක් බවට පත් කරන්න. පහත දී ඇති
බලවල ගුණිතයක බලය. අර කියන්නේ අනිත් පැත්ත. හරි. මෙන්න මේ ටික මට ටක් ගාලා කළ දෙන්න පුතේ ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. නියමයි. හරි. නියමයි පැටියෝ. පට්ට ලේසි නෝන්ඩි. ඇත්තටම ලැජ්ජයි ඔක හදන්න. ඇත්තටම ලැජ්ජයි. උගන්නන්නත් ලැජ්ජයි. හැබදේ. සුවිනී හරිද? හදලා ඉවරයිද? ඔව්. වාඩි වෙන්න පුතේ පොඩ්ඩක්. වාඩි වෙන්න පැටියෝ. අන්න හරි. ඊළඟට කියලා දෙන්න. හරි. හරිද පුතේ? රයිට්. මෙන්න මෙහෙමයි ගන්න. දැන් ගන්න රතු පෑන අතට සියලු දෙනා. පිටිපැත්තේ ළමයි මේක හැදුවද? අනුත්තර හරිද? ඉක්මන් කරන්න. තා විනාඩියක් දෙන්න ඉක්මන් කරන්න. ඔව්. ඔව්. හරියට. මේ හරි. හරි පුතේ. බලාගෙන ඉන්න. හරි දාගන්න හරි නම් වැරදි නම් හදාගන්න රතු පෑනෙම්ම පුතේ. තුන් දෙනාගේම 3 වෙන නිසා 5යි xy අත උසන මේක මරු පට්ට සුපිරි. මේක 7යි a වර්ග. ලැජ්ජයි විලි ලැජ්ජයි. 8යි x පස්වෙනි බලය. ලැජ්ජයි විලි ලැජ්ජයි. අත උසන්නේ කාපුද? මේක ලියන්න පුළුවන් 9යි simple a b තුන්වෙනි බල. 9යි simple a b තුන්වෙනි බල. තේරුණාද පුතේ? ලේසිනේ. මේ ගණන් දාප්පා ඊයා. මේව හරියට තේරුම් ගත්තම ගණන් කියන්නේ මහ ලේසිම විෂයක්. ලෝකේ තියෙන ලේසිම විෂය මොකද්ද? ගණන්. ඒ යටතේ ලියන්න අවසාන මේකෙම ප්‍රශ්නයක් ලියා ගන්න. මාතෘකාව මෙමගින් ඇසිය හැකි විශේෂිත ගැටලු. අන්න අර දරුවෙක් ඇහුවා මගෙන්. මෙමගින් ඇසිය හැකි විශේෂිත ගැටලු. මේකෙන් අහන්න පුළුවන් විශේෂ ගැටලුවක් තියෙනවා. ලියන්න මාතෘකාව. දරුවෙක් අහලා තියෙනවා සර් වරහන් අනිවාර්යද? අනිවාර්යයි. වරහන් නැත්තම් ගාන වැරදි. වරහනෙන් තමයි පවුල පෙන්නන්නේ. පවුල් වෙච්ච එක පෙන්නන්නේ. අනිවාර්යෙන් වරහන් දාන්න ඕන. ලියන්න මාතෘකාව. මෙමගින් ඇසිය හැකි විශේෂිත ගැටලු. මෙමගින් ඇසිය හැකි විශේෂිත ගැටලු. පුළුවන් වැඩක් ඉන්නවා නම් කරන්න විනාඩි 10ක් නෙවෙයි 15ක් දෙන්න. ඇත්තටම මේක හැදුවොත් ඔබ සැබෑ දක්ෂයෙක්. ඇත්තටම මේක හැදුවොත් ඔබ සැබෑ දක්ෂයෙක්. right not right.
මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ඇත්තටම හදන්න මේක හැදුවොත් එක්ක ඩොක්ටර් කෙනෙක් එක්ක ඉංජිනේරුවෙක්. 8යි A ගණය B ගණය. ප්‍රකාශනය ගුණිතයක බලයක් ලෙස දෙන්න. ලෙස දක්වා. ඔට්ටුයි. ඇත්තටම මේක හැදුවොත් ප්‍රශ්න ලියා ගන්න ඉස්සෙල්ලා. ප්‍රශ්න ලියා ගන්න ඉස්සෙල්ලා ඉක්මන් කරන්න. ඇත්තටම මේක හැදුවොත් එක්ක ඩොක්ටර් කෙනෙක් එක්ක ඉංජිනේර. අනිවාර්යයෙන් ඩොක්ටර් කෙනෙක්. නැත්තම් ඉංජිනේර. 8යි A ගණය B ගණය නැත්තම් 8A බල 3 B බල 3 ප්‍රකාශනය ගුණිතයක බලයක් ලෙස දක්වන්න. සාමාන්‍යයෙන් එසේ මෙසේ පොරකටොක් කරන්න බෑ. ඔය නැගිටලා ඉන්න කොට දෙනෙක් මන් දන්නව වැරදි. බලමු පන්ති. ඔය බලන්න මට උත්තර පෙන්න ඔන්ලයින්. එන්දර උත්තර. පන්තියට එක්කෙනෙක්වත් නැත. විලි ලැජ්ජයි සන්තෝෂයි. ඔන්ලයින් දරුවෝ. වැරදි ඔක්කොම වැරදි. කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම අරගෙන තියෙනවා නම් මේ පන්තියේ තියෙන ගොඩක් උත්තර මෙන්න මේක 8 ලියලා A B ගණේ මේක ලියලා තිබුණා ගොඩක් කට්ටිය. තවක් කට්ටිය ලියලා තිබුණා 8 එළියේ දාලා අනිත් දෙන්න මේ උත්තර දෙකම වැරදි පුතා. 8 එළිය තියලා ඒක බෑ වැරදි. බෑ ඒත් වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ සතුටුයි. මේ ප්‍රදේශයට එක ඩොක්ටර් කෙනෙක්වත් එක ඉංජිනේර කෙනෙක්වත් නැහැ. ලැජ්ජයි. කොන්දොස්තරලා ඉන්නවා. හරි. බලා ගන්න. ඔන්න බලන්න මේක හදන විදිය මම දන්නෝ නෙමේ. මම දන්නෝ මේක හිතන්න පුළුවන් සාමාන්‍ය බුද්ධිපලය 300වත් වැඩි වෙන්න ඕන. ඔන්න බලන්න සර් හදන හැටි. මේ 8යි A ගණය B ගණය ලිව්වා. බලන්න කරන විදිය. බලාගෙන ඉන්න. පුතේ මෙයාගෙත් ගණය මෙයාගෙත් බල 3 මෙයාගෙත් බල 3 මූ බල 3ක් නැහැ. එහෙනම් ඕක කවදාවත් ඔහොම තියාගෙන ගුණිතයක බලයක් කරන්න බෑ. ඔයාලන් කිව්වනේ 3 දෙනාගෙම බද වෙනවා දර්ශක 3 වෙනවා. දැන් මූ බෑංගිරි එකක් ගන්නවා. මණ්ඩනවා. මං ඇහුවේ ඇයි මල්ලි යන්නද කියලා. ඊට පස්සේ කියනවා අයියා බලන්නකෝ අර දෙන්නගෙම උඩ 3 තියෙනවා අයියා. මට 3ක් නෑ අයියා. ඊට පස්සේ මං කියනවා මල්ලි බය නොවන්න. උඩට 3 ගන්න හැටි මං පෙන්නන්න. මොකද කරන්නේ? මට කියන්න 8 කියන්නේ කාගේ 3ද? ඔව් very good. 8 හැදෙන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. ඒ කියන්නේ 2 බල 3. 7 වසරේදී ගන්නවා concept එක.
එහෙනම් පුතේ කෙලින්ම ලියන්න පුළුවන් 8 වෙනුවට ලියන්න පුළුවන් 2 බල 3 A බල 3 B බල 3 අන්න දැන් තුනගෙම 3යි නේද අන්න දැන් එළියට ගන්න 2යි A B ගේ ගණේ සුපිරි අන්න ලියා ගන්න උත්තරේ පුතේ රතු පෑනෙන් ලියලා අනිවාර්යෙන් පාඩම් කරන මේසේ ගාව ගහගත්තත් වටිනවා ඕක විභාගෙට අහන ඕමයි හරි ලියා ගන්න ගෙදර වැඩ අමතක වුණොත් කියලා ලියා ගන්න. ඔතනම ලියා ගන්න පොත පිටිපැත්ත යනම නම් බෑ. ලියා ගන්න. පුනරීක්ෂණ අභ්‍යාසයයි 10යි එක අභ්‍යාසයක් කරන්නේ. පුනරීක්ෂණ අභ්‍යාසයයි 10යි එක අභ්‍යාසය අනිවාර්යෙන් කරන් එන්න. පුතේ අමාරු ප්‍රශ්න තියෙනවා නම් ලබන සතියේ අහගන්න පාඩම ඉවරනාට පස්සේ. මේ අත උසන්න මේක තේරුණු කට්ටිය. ලබන සතියේත් මම මේන් දෙක කියලා දෙන්න. හා. එහෙනම් නැගිටලා අක්කුවන් කියන්න පුතේ. කවුරුත් කියන ආයිබෝවන් බුදු සරණයි පරිස්සමේ යන්න ජයෙන් ජයම වේවා උස්සන්න අපිට